අපි යමු ගන්නට. අතිරේක තොරතුරු 1. යන්ත්‍රෝපකරණ හා ලී බඩු පිරිවැයෙන් 10%ක් ක්ෂය කළ යුතුය. යන්ත්‍රෝපකරණ හා ලී බඩු උපකරණ පිරිවැයෙන් 10%ක් ක්ෂය කළ යුතුය. හරි. එහෙනම් පුතේ අපිට මෙතන මම කියලා තියෙන ක්ෂය ගැලපීම කරන්නේ අපි අන්තිමට කියලා. හරි. ක්ෂය ගැලපීම කරන්නේ අන්තිමට. එහෙනම් අපි ඊළඟ ගැලපීමට යනවා. තොග ටික 16 3.31 තොග කියලා කියන්නේ අවසන් තොග ටික. අවසන් තොග ඇතුලේ අමුද්‍රව්‍ය අවසන් තොගයේ ලක්ෂ 3යි. මම මේ ගණන් ටික ඔක්කොම දහස් වලට හරව ගන්නවා. දහස් වලට මෙන්න දහස් මෙන්න දහස්. එතකොට අමුද්‍රව්‍ය අවසන් තොගය කියලා කියන්නේ නිෂ්පාදන ගිණුමේ අඩු වෙනවා ලක්ෂ 3ක් 300 අඩු වෙනවා නිෂ්පාදන ගිණුම ඇතුලේ 300 අඩු වෙන නිෂ්පාදන ගිණුමේ. ඊළඟට තියෙනවා නොනිමි ප්‍රාථමික පිරිවැයටලු ගලපන්නේ. අන්න එහෙනම් නොනිමි ගලපන්නේ ප්‍රාථමික පිරිවැයට නම් නිෂ්පාදන පොදු කාර්යවලට උඩින් එකතු කළා මුල නොනිමි අඩු කළාග නොනිමි. නිෂ්පාදන පොදු කාර්ය මම එකක් ලියලා තියන්නම්. එතකොට අග නොනිමි තමයි ඔතන දීලා තියෙන්නේ. අග නොනිමි දීලා තියෙනවා 320ක් එක වරහන් 320 වරහන්. ඔයාට ගන්න කකුල මගේ ගව්පරේනේ කියනවා. 320 වරහන් වෙනවා. හරි. ඊළඟට නිමි භාණ්ඩ අවසන් තොගය දීලා තියෙන ලක්ෂ 4යි කියලා නිමි භාණ්ඩ අවසන් තොගය කියලා කියන්නේ පුතේ නිෂ්පාදන ගිණුමේ අවසන් තොගය. නිමි භාණ්ඩ නම් නිෂ්පාදන ගිණුමේ අවසන් තොගය. මොන ලක්ෂ 4යි. නිමි භාණ්ඩ අවසන් තොගයේ නිෂ්පාදන ගිණුමේ. ඊළඟට දීලා තියෙන මෙවලම් ගැන මතකයිද මෙවලම් කතාව? මම කිව්වා මෙවලම් දාන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. එක්කෝ අපිට පුළුවන් ජංගම නොවන වක්කම් වල අන්තිමට දාන්න. එහෙම නැත්නම් ජංගම වක්කම් වල දාන්න පුළුවන්. ජංගම නොවන වක්කම් හෝ ජංගම වක්කම් වල. මම අද මෙවලම් ටික දානවා ජංගම වක්කම් වල. මෙන්න මෙවලම්. මෙවලම් කියලා මම ජංගම වක්කම් වල අද දානවා. මෙවලම් ටික 250යි මෙන්න පළවෙනි තීරුව. 250යි. දැන් මතක් කරගමු වැඩේ. කොහොමද? ආරම්භක මෙවලම් සහ අවසාන මෙවලම් අතර වෙනස ක්ෂය විදියට ගන්නවා කියලා මම කිව්වා. එහෙනම් ආරම්භක මෙවලම් තියෙනවා ශේෂ පිරික්සුමේ උඩම ලක්ෂ 3යි අවසාන මෙවලම් 250000යි කියලා කියන්නේ මෙවලම් අඩු වෙලා 50000කින්. අන්න එහෙනම් අපි ඒවට කියනවා මෙවලම් ක්ෂය කියලා. මෙවලම් ක්ෂය ටික දානවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ඇතුලේ 50යි. මෙවලම් ක්ෂය ටික නිෂ්පාදන පොදු කාර්ය ඇතුලේ 50යි. දැන් යන තුන්වෙනි ගැලපීම. බෝල් ණය ලෙස 5000ක් කපා හැරීම් කළ යුතුය. බෝල් ණය කියලා කියන්නේ බෙදා හැරීමේ වියදමක් ආදායම් ප්‍රකාශනය. බෝල් ණය ඔතන 5000යි. අපි බලනවා ශේෂ පිරික්සුමේ තව බෝල් ණය තියෙද කියලා. ශේෂ පිරික්සුමේ ගියාම තව 10000ක බෝල් ණයක් තියෙනවා. එහෙනම් ඔක්කොම බෝල් ණය 5000යි. ඔක්කොම බෝල් ණය 5000යි. දැන් එනවා ජංගම වත්කම් වල. ජංගම වත්කම් වල ලියනවා වෙළඳ ලැබිය යුතු දෑ ඊළඟට අඩු කළා හානි කරන අලාභ ඉඩ හැරීම. දැන් මේක කරන්න කලින් මගේ අතෙන් එකක් මම කරන මොකද්ද? තොග ටිකේ අවසන් තොග ටිකේ නිමි නොනිමි අමු තුනේම එකතුව මෙතන අවසන් තොගයේ විදියට දානවා කියලා මම කිව්වා. එහෙනම් අවසන් තොගයේ විදියට එනවා මොනවද? ලක්ෂ 3යි 320000යි ලක්ෂ 4යි ඔක්කොම දසලක්ෂ 20000යි. මෙන්න අවසන් තොගයේ 1020යි. දසලක්ෂ 20000යි අවසන් තොගේ. අවසන් තොගේ දසලක්ෂ 20000යි. හරි. දැන් ළමයි තීරු තුනෙන් හදන්න නැත්නම් මම ඔන්න ඔයාලට ඕන හින්දා තීරු තුනක් මම මෙතනින් තුන්වෙනි තීරුවක් ගහලා වෙළඳ ලැබිය යුතු දෑ පෙන්නන්නම්. තොර වෙළඳ ලැබිය යුතු දෑවල දැනට තියෙනවා 50000ක් 50000න් බොල් ණය 5 අඩු වෙනවා 45යි. 45යි. දැන් කියනවා ගානේ. ඉතුරු ඒවෙන් 10%ක් 45000ට 10%ක් 4.5යි. 4.5යි කියලා කියන්නේ ඉතුරු වෙන්නේ 40.5යි. right. මේ අවුරුද්ද 4.5යි. මේ අවුරුද්දේ වෙන් කිරීම 4.5යි. ඊළඟට ගිය අවුරුද්දේ ඉඩ හැරීම තියෙනවා 4ක්. මේ අවුරුද්දේ 4.5යි. ගිය අවුරුද්දේ 4 නම් ගිය අවුරුද්ද අඩුයි. එහෙනම් වෙනස ඌන වෙනවා. එහෙනම් බෙදා හැරීමේ වියදම් ඇතුළේම ආදායම් ප්‍රකාශනයේ ලියනවා ඌන හානි කරන ලාභ 0.5යි 500යි 0.5යි. මේ දාලා තියෙන්නේ බොල් ණය කියලා 15ක් නේ. මේ දාලා තියෙන්නේ බොල් ණය කියලා 15ක්. හරි. බොල් ණය 15යි. ඔය ගලපීම ඇතුලේ බොල් ණය වල 5යි.
ඒතකොට ණය ගතිය වෙළඳ ලැබිය යුතු දේ 45. ඒකෙන් අඩු වෙනවා මේ අවුරුද්දේ 4.5ක්. ඉතුරු වෙන වෙළඳ ලැබිය යුතු දේ 40.5යි. වෙනසක් එනවා ඌනේ 0.5යි. රයිට් ඊළඟ ගැලපීම. සේවක අර්ථ සාධක අරමුදලක සේවක දායකයා නිසි පරිදි නිසි ලෙස ගෙවාන ගිණුම්ගත කර ඇත. එහෙනම් සේවක දායකයා අපිට අදාළ නැහැ. ඔක්කොම නිවැරදිව ගිණුම්ගත කළා. ගෙවලත් එක්ක. ඒ සඳහා ඔහු සේව්‍ය දායකය 112කි. අපිට සේව්‍ය දායකය ගැන කොහෙවත් ගිණුම්ගත කළා කියලා නැහැ. එහෙනම් පුතේ මෙතන තියෙනවා සේවක අර්ථ සාධක අරමුදල ගැන අපි සේවක අර්ථ සාධක අරමුදල ගලපන්න පුළුවන් වෙන්නේ පුතේ වැටුප් වලට. වැටුප්. හරි වැටුප් වලට. එතකොට එහෙනම් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඒ තමයි වැටුප් වල කොටස් දෙකයිනේ. වැටුප් වල කොටස් දෙකයි. එකක් ඍජු වැටුප අනිත් එක වක්‍ර වැටුප. පුතේ ඔය දෙගොල්ලටම අර්ථ සාධකය අදාළයි. දෙගොල්ලන්ටම අර්ථ සාධකය අදාළයි. එතකොට ඒක එකක්. ඊළඟට අර්ථ සාධකයේ ඇතුලේ ඍජු සේවකයන්ගේ ඍජු වැටුප් වල අර්ථ සාධකය ඍජු වැටුප් වලට අදාළ අර්ථ සාධකය අපි දාන්නේ නිෂ්පාදන ගිණුම. ඍජු වැටුප් වලට අදාළ අර්ථ සාධකය දාන නිෂ්පාදන ගිණුම. වක්‍ර වැටුප් නැත්තම් වේතනවල EPF දාන්නේ ආදායම් ප්‍රකාශනය ඇතුලේ. ওই දෙක හරියට අල්ලගන්න. ඍජු වේතන වලට ඍජු වැටුප් වලට නැත්තම් ඍජු සේවකයන්ට අදාළ EPF ටික දාන නිෂ්පාදන ගිණුමේ වක්‍ර සේවකයෝ නැත්තම් වක්‍ර වේතන වලට වක්‍ර වැටුප් වලට අදාළ EPF දාන්නේ ආදායම් ප්‍රකාශනයේ වියදම් ඇතුලේ. හැබැයි ඔය දෙකේම එකතුව තමයි ජංගම වගකීම් වල දාන්නේ. හරි. මේ කොහේ දැම්මත් මූල්‍ය தත්ත්වය දාන්නේ ඔක්කොම එකතු කරලා. ඔක්කොම එකතු කරලා. හරි. දැන් බලමු. ඔන්න අපිට ගාණ කියලා තියෙනවා ඍජු වැටුප කීයද? 1,20,000යි. ඍජු වැටුප් 1,20,000යි. දැන් EPF එක කීයද? 112. අන්න එහෙනම් ඍජු වැටුප 1,20,000යි. 1,20,000ට දැන් 112ක් බලන්න මුලින්. 112. එතකොට එනවා 14.4. 14,400ක් එනවා. 14,400ක්. අන්න පුතේ හොඳට බලන්න. මේ 14,400යි. මේ 14,400යි. ඍජු වැටුප් වල 1,20,000යි කියන දෙකම එකතු කරලා නිෂ්පාදන ගිණුමේ ඍජු වැටුප් විදියට ලියා තියෙනවා. ඍජු වැටුප් ඔය දෙකම එකතු කරන්න 120යි 14.5 එකතු වුණා 14.4 එකතු වුණාම 134.4යි 134.4යි ඍජු වැටුප් වලට අදාළව ඒක ගන්න. හරි. ඊළඟ කතාවේදී ඊළඟ කොටස වෙච්ච වේතන ටික තියෙනනේ. මම දන්නවා මේක පැටලෙනවායි කියලා. මේ ගැලපීම අමාරුයි. මේ ගැලපීම අමාරුයි. හරිද? ඊළඟ කොටස තියෙනවනේ වේතන. ඒ වේතනවලදී දැන් අපිට ගානේ කොහෙවත් කියලා නැහැ නේ ඔය වේතන අයිති වෙන්නේ නිෂ්පාදන ගිණුමටද ආදායම් ප්‍රකාශනයටද කියලා. ඔතන එහෙම විශේෂ ගැලපීමක් කොයි බෙවත් නැහැ. අතිරේක තොරතුරු ඇතුළේවත් දීලා නැහැ. අපි උපකල්පනය කරනවා පුතේ උපකල්පනය කරනවා. ඔය ඔක්කොම වේතන ටික වක්‍රයි කියලා. ඒ වැඩිපුරම වැටුප් අදාළ වෙන්නේ නිෂ්පාදනයටනේ. වැඩියෙන්ම වැටුප් අදාළ වෙන්නේ නිෂ්පාදනයට. නිෂ්පාදනය කරන්නනේ වැටුප් අදාළ වෙන්නේ. එතකොට ඔය වේතන ටිකත් අපි ගන්නවා නිෂ්පාදන ගිණුමට. වේතන ටිකත් මේ වෙලාවේ ගන්න සිද්ධ වෙනවා නිෂ්පාදන ගිණුමට. කියලා නම් විතරයි ආදායම් ප්‍රකාශනයට දාන්නේ. කියලා නම් විතරයි ආදායම් ප්‍රකාශනයට දාන්නේ. කියලා නැත්නම් ඒ වේතන ටික දාන්නේ පොදු කාර්ය පිරිවැය ඇතුළේ. හරිද? දැන් බලන්න ගානේ වේතන කියලා කීයක් තියද? වේතන කියලා තියෙනවා 60,000ක් 60. එහෙනම් වේතන 60,000 නම් මේකට බලන්න ඕන පුතේ 100ට 12. 60,000ට 112ක් එනවා 7.2. 7.2. 60,000ට 112ක් එනවා 7.2. අන්න මේ 7.2 මේ 7.2යි වේතන ටිකයි දෙකම එකතු කරලා පොදු කාර්ය පිරිවැය ඇතුලේ දාන්න වේතන කියලා. වේතන කියලා අර 60යි අතන 7.2යි කියන 67.2යි කියන දෙකම එකතු කරලා මෙතෙන්ට දාන්න. 60යි 7.2යි දෙකම එකතු කරලා පොදු කාර්ය පිරිවැය ඇතුලේ දාන්න 7 වෙනි ගැලපීම මොකක් හරි කියලා තියෙනවාලු.
right. වේතන වලින් 75ක් කම්හලට අදාළ වේ. right. එහෙනම් හරි. එහෙනම් දැන් වෙන් කරගමු ටක් ගාලා. 60000න් 175යි. 60000න් 175ක් කියලා කියන්නේ එතන එනවා 45000යි. 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 එහෙනම් මේ 45000ට වෙනම බලමු 112. මේ 45000ට වෙනම 112ක් බලමු. 45000ට 112ක් එනවා 5400යි. 5400යි. අන්න මේ 5400යි මෙතනින් ආපු 45000යි දෙකම එකතු වුණා 50400යි මෙතෙන්ට එන්නේ වේතන විදියට. ඕනනම් මේක කොටස් දෙකකට මෙතන නම් කොටස් දෙකකට දාන්න පුළුවන්. වේතන 45යි EPF 5.4යි කියලා වෙනම දාන්න පුළුවන්. මෙතන විතර. මේකේ දාන්න බෑ එහෙම. ඍජු එකේ දාන්න බෑ. වක්‍ර එකේ ඕනනම් එහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ වැටුප් විදියට ඉතුරු වුණා කීයක්ද? වැටුප් විදියට ආපහු ඉතුරු වුණා 15ක්. ඉතුරු 125. ඕකට බලනවා 112. 15ට 112යි කියලා කියන්නේ 1.8යි. මෙන්න මේ 1.8 දාන්නේ. ආදායම් ප්‍රකාශනයේ දාමු. වේතන කියලා 15යි. EPF වියදම කියලා EPF වියදම 1.8යි. 1.8යි. හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්න. ඉවර නෑ වැඩේ. දැන් කරන්නේ මේ EPF ඔක්කොම එකතු කරන්න. EPF ඔක්කොම අතනින් ආවා 14400ක් 14.4ක් ආවා ඍජු සේවකයන්ගේ ඍජු වැටුප් වලින්. ඊට පස්සේ වක්‍ර වැටුප් වලින් 5400ක් ආවා. වක්‍රේ වයින් 5400ක් ආවා. හරි. ආපහු ආදායම් ප්‍රකාශනයෙන් ආවා 1800ක් 1800ක්. ඔය ඔක්කොම ටික එකතු කරන්න. ඔක්කොම ටික එකතු කරන්න. එතකොට එනවා 21600ක් 21.6ක් EPA. එතකොට එනවා 21.6ක් 21.6. දැන් තමයි වැඩේ තියෙන්නේ. ඇයි? මෙන්න EPF වියදම් ඔක්කොගෙම එකතුව 21.6යි. ඔක්කොම EPF වල එකතුව 21.6යි. 21.6යි. දැන් බලන්නකෝ ගානට ගිහිල්ලා හොඳට බලන්න. EPF කියලා නැත්නම් අර්ථ සාධකයේ කියලා 18ක් හරපැත්තේ දැනටමත් තියෙනවා. මම කිව්වා ගානක අර්ථ සාධක කියලා හර තීරුවේ තියෙනවා නම් ඒකේ තේරුම මොකද්ද? 18000ක අර්ථ සාධකය ගෙවලා. 18000ක අර්ථ සාධක ගෙවලා. ඒතර 18000ක අර්ථ සාධක ගෙවලා නම් 21600ක් ගෙවන්න ඕන වගකීමෙන් 18000ක් ගෙවලා නම් ඒ 18000 අඩු වෙනවා. එතකොට එනවා 3600ක්. මෙන්න මේක තමයි මොකක් බවට පත් වෙන්නද? ජංගම වගකීම් බවට පත් වෙන්නේ. එහෙනම් ජංගම වගකීම් වල ලියන්න උපචිත EPF 3.6යි. උපචිත EPF 3.6යි. ගැලවීම. විදුලි 8000ක්, කුලී 10000ක් උපචිත වන අතර රක්ෂණ ගාස්තු 6000ක් ඉදිරියට ගෙවා ඇත. උපචිත සියල්ලම ජංගම වගකීම්. එහෙනම් ජංගම වගකීම් වල ලියන්න උපචිත විදුලිය. උපචිත විදුලිය කීයද? 8000යි 8යි. උපචිත විදුලිය 8යි. උපචිත කුලී 10යි. උපචිත කුලී 10යි. ඒව ජංගම වගකීම්. ඊළඟට ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු 6යි. ඒක ජංගම වත්කම්. ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු 6යි. ඒක ජංගම වත්කම්. ඔන්න ඒකත් දැන් වෙන්නේ මොකද්ද? උපචිත ටික වියදමට එකතු වෙනවා. ඉදිරියට ගෙවපුව වියදමෙන් අඩු වෙනවා. right. විදුලිය 8 විදුලියට එකතු වෙන්න ඕන. උපචිතයිනේ අපි විදුලිය හොයන්නේ. විදුලිය හා බලය 20ක් තියෙනවා. 20ට 8ක් එකතු වුනහම 28යි. 20ට 8ක් එකතු වුනහම 28යි. හැබැයි අන්තිම ගැලපීම කියනවා විදුලිය හා බලයෙන් 175ක් කම්හලට. එහෙනම් ඔය 28000න් 175ක් බැලුවා කම්හලට දාන්න තියෙන්නේ. ඉතුරු 125 බැලුවා. ඒ 125 ආදායම් ප්‍රකාශනයට දාන්න තියෙන්නේ. 28000න් 175ක් කියලා කියන්නේ 21යි. 21000යි. ඒක දානවා පොදුකාර වියදම් ඇතුලේ විදුලිය හා බලය. විදුලිය හා බලය 125 කියලා කියන්නේ 7000යි. ඒ 7 දානවා වියදම් ඇතුලේ විදුලිය හා බලය. විදුලිය හා බලය. හරි. ඊට පස්සේ
රක්ෂණය ගත්තොත් රක්ෂණයේ සරක්ෂණ නෙමෙයි කුලිය 10000යි ඒ 10000 කුලියට එකතු වෙනවා දැනට කුලිය තියෙනවා 110ක් 110 නෙමෙයි ඔය 110ක් ඔය 110ට 10ක් එකතු වෙනවා 120යි මොන කුලිය 120යි ඒකෙනුත් අර කතාව තියෙන මොකද්ද 175කුයි 120න් 125කුයි එතකොට 120න් 175ක් කියලා කියන්නේ 90යි ඒ 90 එන්නේ පොදු කාර්ය වියදම් ඇතුලේ කුලිය ඉතුරු ගාන 30යි 125 30යි ඒක එන්නේ ආදායම් ප්‍රකාශනයේ වියදම් ඇතුලේ හරි ඊළඟ එක ඒකෙම රක්ෂණය 5000ක් 6000ක් ඉදිරියට ගෙවලා වියදම් ඉදිරියට ගෙවලා නම් වියදමෙන් අඩු කරනවා එහෙනම් රක්ෂණයෙන් 6000ක් අඩු වෙනවා 40000න් 6000ක් අඩු වුනහම 34000යි ඒකත් එහෙමයි 34000න් 175යි 34000න් 125යි 34000න් 175යි කියලා කියන්නේ 25.5යි 25.5ක් එනවා කම්හලට 25.5යි රක්ෂණය 25.5යි කම්හලට ඉතුරු ගාන ආදායම් ප්‍රකාශනයට දානවා රක්ෂණය 8.5යි රක්ෂණය 8.5 right ඊළඟ ගැලපීම 6 වෙනි ගැලපීම 6 කියන මෙහෙම අයිතිකරු සතියට පැන්සිය බැගින් ලබාගත් මුදල් ගිණුම්ගත කර නැත. ඉතින් අයිතිකරු මුදල් ලබා ගන්නවා කියන්නේ ගැනිලිනේ. ගැනිලි. සතියට 500යි. සතියට 500යි. පුතේ අපි ගානක උපකල්පනයක් කරනවා සාමාන්‍යයෙන් එන්නේ ඇත්තටම අවුරුද්දට සති 52යි. එහෙනම් සතියකේව දුන්නොත් අවුරුද්දකේව හොයන්න 52කින් ගුණ කරන්න. 500 ගුණ කිරීම 52 26000යිනේ. 26000. අන්න පුතේ අයිතිකරුගේ මුදල් ගැනිලි 26000යි. මුදල් ගැනිලි ගිණුම්ගත වෙන්නේ කොහොමද? ගැනිලි හර මුදල් බැර. අයි ගිණුම්ගත කරලා නැහනේ. එහෙනම් ගැනිලි වලට හර වෙනවා. අපි බලනවා ගැනිලි 30ද ගානේ. ගැනිලි කීයක්වත් නැහැ. එහෙනම් ඔච්චරමයි ගැනිලි. හිමිකමින් අඩු වෙනවා ගැනිලි කියලා 26යි. වරහන් ඒ වගේම ඕක මුදල් වලට ගිණුම්ගත වෙලා නැහැ. මුදල් බැර වෙනවා. මුදල් බැර වෙනවා කියන එකේ අදහස මුදල් ශේෂය අඩු වෙනවා. එහෙනම් මුදල් 67000ක් තියෙනවා. 67000න් 26000ක් අඩු වුනහම කීයද 41000 යන ජංගමවත්කම් වල අන්තිමට මුදල් ශේෂය 41000යි. 41000යි. හරි. එහෙනම් ෂේ ගැලපීම කොහෙදවත් කිසිම කතාවක් අපිට අදාළ වුන්නේ නැහැ. ලීබඩු ෂේ ගැන කොහෙවත් කියලාත් නැහැ. ලීබඩු ගැන කොහෙවත් කියලාත් නැහැ. එහෙනම් පුතේ යන්ත්‍රෝපකරණ ෂේ කරලා අපි දානවා නිෂ්පාදන ගිණුමේ. ලීබඩු ෂේ කරලා අපි දානවා ආදායම් ප්‍රකාශනය. right. යන්ත්‍රෝපකරණ පිරිවැය ලක්ෂයයි 100,000ක් 60000යි. අන්න පොදු කාර්ය වියදම් ඇතුළේ ලියනවා යන්ත්‍ර ෂේ 60000යි. යන්ත්‍ර ෂේ 60000යි. ලීබඩු තියෙනවා ගානේ ලීබඩු උපකරණ ලක්ෂ 3යි. ලක්ෂ 3ට 10ක් 30යි. ඒක ආදායම් ප්‍රකාශනයේ දානවා ලීබඩු ෂේ 30යි. දැන් මූල්‍ය තත්ත්වයට යමු. මූල්‍ය තත්ත්වේ අපි ගත්තොත් ඉස්සෙල්ලම යන්ත්‍ර ඊට පස්සේ ලීබඩු. යන්ත්‍ර වල ගත්තොත් පිරිවැය ලක්ෂ 6යි ලීබඩු වල පිරිවැය 300යි. හරි. 300යි. දැන් 60ක් ෂේ වුණා යන්ත්‍ර වලින්. දැනට 120ක් තියෙනවා 180ක් වෙනවා මෙතන. දැනට 60ක් තියෙනවා මෙතන 90ක් වෙනවා. කොහොම දාන්න තියෙන්නේ. හරි. හරි. දැන් යමු ශේෂ පරීක්ෂමේ ඉතුරු ටික. අමුද්‍රව්‍ය ආරම්භක තොගේ 200යි මෙන්න උඩම. අමුද්‍රව්‍ය ආරම්භක තොගේ 200යි උඩම. නොනිමි ආරම්භක තොගේ 100යි ප්‍රාථමික පිරිවැය. මෙන්න ප්‍රාථමික පිරිවැය ගාව ධන 100යි. ධන 100යි. ඊළඟට නිමි භාණ්ඩ අවසන් ආරම්භක තොගේ 500යි මෙන්න ආදායම් ප්‍රකාශනයේ උඩම ආරම්භක තොගේ 500යි. ඊට පස්සේ ඊළඟට දීලා තියෙනවා මෙවලම් එක අපි ගත්තනේ. මෙවලම් ගත්තා අපි. අපි මෙවලම් එක ගත්තා. ස්ථාවරවත්කම් ටික ඔක්කොම දැන් ගත්තා. අමුද්‍රව්‍ය ගණන් 920යි මෙන්න අමුද්‍රව්‍ය ගණන් නිෂ්පාදන ගිණුම ඇතුළේ එකතු වෙනවා. අමුද්‍රව්‍ය ගණන්. ඊළඟ එක විකුණුම් 1955යි ආදායම් ප්‍රකාශනයේ විකුණුම් විදිහට 1955යි. ඊළඟ ඍජු වැටුප අපි ගත්තා පුරස්කාරය 30යි පුරස්කාරය කියලා මම කිව්වා ඒක ඍජු වලට අයිති වෙන්නේ.
එහෙනම් පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට පස්සේ ලියන පුරස්කාර වල වටිනාකම 30යි. එන 30යි. ඊළඟ එක විදුලිය හඹලය අපි ගත්තා, රක්ෂණය අපි ගත්තා, කුලිය අපි ගත්තා, වේතන ගත්තා, අර්ථ සාධකය ගත්තා, වෙළඳ ලැබිය යුතු දෑ ගත්තා. වෙළඳ ගෙවිය යුතු දෑ 56යි. මෙන්න ජංගම වගකීම් වල උඩින්ම වෙළඳ ගෙවිය යුතු දෑ 56යි. වෙළඳ ගෙවිය යුතු දෑ 56යි. ඊළඟ හානි කරන ලාභය අපි ගත්තා. අමුද්‍රව්‍ය ගැනුම් වියදම 20යි. මෙන්න ගැනුම් වලට එකතු වෙනවා ගැනුම් වියදම් 20යි. ගැනුම් වියදම් 20 එකතු වෙනවා අමුද්‍රව්‍ය ගැනුම් වලට. ඊළඟට පුතේ ආයෝජනය 200යි. ආයෝජනය කියලා කියන්නේ ජංගම නොවනවත්කම් වල අන්තිමට ලියවෙන එක. ආයෝජනය 200යි. තුන්වෙනි තීරුවේ කෙලින්ම ලියන්නේ. ආයෝජනය 200යි. බොල්නය අපි ගත්තා. බැංකු අයිරාව කියලා කියන්නේ ජංගම වගකීමක්. ඒක ලියන්නේ ජංගම වගකීම් වල අන්තිමට බැංකු අයිරාව 20යි. බැංකු අයිරාව 20යි. මුදල් ශේෂය අපි හැදුවා ප්‍රාග්ධනය 1440යි. මෙන්න හිමිකමේ උඩම ප්‍රාග්ධනය 1440යි. 1440යි. දැන් තියෙන්නේ තුලනය කරගෙන යන්න. right. මෙන්න තුලනය පටන් ගන්න යන්නේ බලාගෙන. මෙන්න නිෂ්පාදන ගිණුම. නිෂ්පාදන ගිණුම එකතු වුණාම 1140ක් තියෙනවා. ඒකෙන් 300ක් අඩු වෙනවා. ඒතර පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 840යි. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 840යි. ඍජු වියදම් විදියට 164.4ක් එකතු වෙනවා. එතකොට ඍජු වියදම් ටිකත් එකතු වුණාම එතන උත්තරය 1004.4යි. 1004.4යි. ඒකට ඒකෙන් නොනිමි වල වෙනස වෙච්ච 220ක් අඩු වෙනවා. ඍණනේ වැඩි, ඍණ වැඩි 220ක් අඩු වෙනවා. 220 අඩු වුණාම උත්තරේ බවට පත් වෙනවා. 784.4යි ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය 784.4යි. ප්‍රාථමික පිරිවැය. දැන් පොදු කාර්ය ටිකත් එකතු කරනවා. 0.9යි. ඊළඟට 1යි 6යි. 5යි 10යි 10යි 12යි 21යි 23යි 29යි. අන පොදු කාර්ය 296.9යි. දැන් මේ ටික එකතු වුණා. 0.5යි 1ක් sorry 0.3යි 0.3යි එකක් එනවා 1යි ආපහු එකක් එනවා 8යි ආපහු එකක් එනවා 1081.3යි. අන්න මුළු නිෂ්පාදන පිරිවැය 1081.1යි. ඒක මාරු වෙනවා ආදායම් ප්‍රකාශනයේ ආරම්භක තොගයට එකතු වෙනවා 1081.3. අන්න දැන් මේ ටික එකතු කරනවා 0.3යි 1යි 8යි 1581.3යි. ලක්ෂ 4ක අවසන් තොගය අඩු වෙනවා 1181.3යි. අන්න විකුණුම් පිරිවැය උඩ විකුණුම් වලින් අඩු කරනවා 7යි 3යි 7යි 7යි. හරි ඉච්චරයි. 773.7යි. 773.7යි. දලලාභය වෙනත් ආදායම් නැහැ. වියදම් ටික එකතු කරනවා. වියදම් ඇතුලේ 5යි 0.8යි එකක් එනවා 12යි 19යි 27න් 7 එකක් එනවා 2යි 3යි 6යි 9යි 97.8ක් එනවා. දැන් උඩකින් අඩු කරමු. දලලාභයෙන් අඩු වෙනවා 9යි. ඊළඟට 5යි. ඊළඟට එකක් එහා පැත්තට යනවා 7යි 6යි 675.9ක් එනවා ශුද්ධ ලාභය මට. ශුද්ධ ලාභය 6,75,900යි. ඔව්. හරි මගේ අරලා තියෙනවා ආයෝජන ආදායම් එක. ආයෝජන ආදායම් දීලා තියෙනවා ගානේ 10ක් නේ. එහෙනම් ආයෝජන ආදායම් 10 වෙනත් ආදායම් වලට එකතු වෙනවා. ආයෝජන ආදායම් 10 වෙනත් ආදායම් වලට දැම්මා. ආයෝජන ආදායම් 10යි. අන්න එකතු වුණා 783.7යි. 783.7යි. අන්න දැන් ආපහු අඩු කරන්න තියෙන්නේ නේ. alright. 1.9යි. මේ පැත්තට එකක් ගියා. මෙතන තියෙන 12යි 12න් 7ක් 5යි. මෙතන තියෙන්නේ 7යි 7න් 9ක් 8යි. මෙතන ඉන්නේ 6යි. 685.9යි ශුද්ධ ලාභය. 685.9යි. අන්න ඒක ප්‍රාග්ධනයට එකතු වෙනවා. ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය 685.9යි. එකතු කළා 0.9යි 5යි 2යි
බිඳුවයි නෑ එකයි නේ එකයි 2125.926ක් අඩු වෙනවා 2099.9යි 2099.9යි හිමිකමේ අවසාන උත්තරේ ජංගම නොවන වගකීම් නෑ දැන් ඔන්න ජංගම වගකීම් ටික එකතු කරනවා ජංගම වගකීම් වල 0.6යි 6 3 9 9 8යි 17න් 7 එකයි මෙතන 9යි 97.6යි ජංගම වගකීම 5යි 7යි 9යි 1යි 2යි 2197.5යි මුළු වගකීම හා හිමිකම දැන් අපි ගිහින් බලමු වත්කම් පැත්තට වත්කම් වල මෙතන එනවා 420යි මෙතන එනවා 210යි ඒ ටික ඔක්කොම එකතු වුණාම 830යි දැන් ජංගම වත්කම් ටික එකතු කරමු ජංගම වත්කම් වල උත්තරය 0.5යි 7යි මෙතන එනවා 2 4 6 6 5යි 11යි 11යි 4යි 15න් 5 1යි 3යි 1යි 0.5යි 7යි 8යි 1යි 2යි ඔව් කොහොමද වැරදුනේ එකක් එන්නේ 6 5 11යි 11යි 4යි 15න් 5 කොහොමද වැරදුනේ වියදම් හරියද right අපි බලමු වියදම් හරියද කියලා 5යි 8යි 18න් 8 එකක් එනවා 6යි 6යි 11යි 12යි 19යි 8යි 27න් 7යි දෙකක් එනවා 3යි 4යි right එතනින් වැරදුනේ නේ 107යි එතකොට මෙතන එන්නේ 675යි එතකොට මෙතන එන්නේ 675යි එතකොට මෙතන උත්තරය 115යි එතකොට මෙතන 89යි එන අවසාන උත්තරේ right 2187.5ට බැලන්ස් වෙන්නේ 2187.5ට බැලන්ස් වෙන්නේ අභ්‍යාසංක 11 නේ 11 තියෙද්දි හරිද 11 තියෙද්දි 12ට එනවා අභ්‍යාසංක 12ට එනවා 11 තියෙද්දි 12ට එනවා 11 පොඩි ගානක් 12 හදලා එමු 12 right පළවෙනි ගැලපීම 2019 මාර්තු 31 දිනට තොග වල වටිනාකම අවසන් තොග දීලා තියෙන්නේ අමුද්‍රව්‍ය වල අවසන් තොගේ 9500යි මේ 9.5යි අවසන් තොගේ අමුද්‍රව්‍ය ඊළඟට නොනිමි වල කම්හල් පිටි වැඩි කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා. ඒතකොට ගලපන්න වෙන්නේ අන්තිමට එකතු කළා මුල නොනිමි අඩු කළා අග නොනිමි විදියට එනවා. ඊයද්ද 11000ක් 11 වරහන් වෙනවා. 11 වරහන් වෙනවා. ඊළඟ නිමි භාණ්ඩ පිරිවැයට 6000යි කියලා තියෙනවා. නිමි භාණ්ඩ එන්නේ ආදායම් ප්‍රකාශනයේ අවසන් තොගේ විදියට මේ තුනම එකතු කරලා ජංගම වත්කම් වල තොගය වෙනවා. 9500යි 20500යි 26500යි අවසන් තොගේ ජංගම වත්කමට 26500යි ඊළඟ ගැලපීම ස්ථාවර වත්කම් වාර්ෂිකව ස්ථාවර වාරික ක්‍රමයේ මත පහත අයුරින් ගණනය කළ යුතුය මෝටර් 120යි යන්ත්‍ර 10යි ගෘහ භාණ්ඩ 15යි ගෘහ භාණ්ඩ වලින් 120ක් කම්මල සඳහාය අනිත් දේවල් ගැන මොකුත් කියලා නැහැ මෝටර රථ ෂෙයා අයිති වෙන්නේ පුතේ ආදායම් ප්‍රකාශනයට 120යි මෝටර රථ වලට යමු right ඔය ටිකට කලින් අපි මූල தත්ත්වය ඔය ටික ලියාගෙන යමු. ඉඩම් හා ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර සූත්‍ර ගෘහ භාණ්ඩ. මෝටර රථ යන්ත්‍ර සූත්‍ර ගෘහ භාණ්ඩ. right පිළිවෙල ලියාගෙන යමු පහළට. ඉඩම් 124යි මෝටර රථ 190යි. මෝටර රථ 190යි. යන්ත්‍ර 40යි ලේබඩු 15යි. right ඉඩම් වල එන්නේ ෂය 124ම රයි මෝටර රථ වල 190යි 120ක් ෂය කරනවලු 38යි නේ 38යි ආදායම් ප්‍රකාශනයේ වියදම් ඇතුලේ මෝටර රථ ෂය 38යි ඊළඟට ඔය එකයි ෂය ටික එකතු කරමු 20ක් තියෙන දැනට ගානේ එහෙනම් ඔක්කොම 58යි මෙන්න සමුච්චිත ෂය මෝටර රථ වල 58යි ඊළඟට යන්ත්‍ර සූත්‍ර ෂය එන්නේ නිෂ්පාදන ගිණුමට 110යි යන්ත්‍ර වල 110ක් කියලා කියන්නේ 4000යි
එහෙනම් පොදුකාර වියදම් ඇතුළේ ලියනවා යන්ත්‍ර ෂය. යන්ත්‍ර ෂය එන්නේ එතකොට කීයක්ද? 40යි. යන්ත්‍ර ෂය 40යි. කියන්නේ 4යි. sorry 4යි. මෙන්න 40000ක් තියෙනවා. දැනට 18000ක් තියෙනවා. එතකොට දෙකේ එකතුව 22යි. දෙකේම එකතුව 22යි. ගෘහ භාණ්ඩ 15000ක් තියෙනවා. 15000ට අපිට ෂෙයා කරන්න කියලා කියනවා 120ක්. sorry නෑ. 105ක්. 15000ට 105ක් 750යි. ඊට පස්සේ ගාණ කියනවා. ඒ වයින්තුත් 120ක් කම්මලට. 750න් 120ක් කියන්නේ කීයද? 150යි. එහෙනම් මෙන්න පොදුකාර වියදම් ඇතුලේ ගෘහ භාණ්ඩ ෂය 0.15යි 150යි. ඊටු ටික මෙතෙන්ට එනවා. ගෘහ භාණ්ඩ ෂය 0.6යි 600යි. 0.6යි. ගෘහ භාණ්ඩ ෂය. right. ඊළඟ ගැලපීම. උපචිත කම්හල් විදුලිය 2500යි උපචිත විදුලි වියදම කම්හල් වියදමයි විදුලි වියදමයි තියෙන දෙකම ජංගම වගකීම් මෙන්න ලිව්වා උපචිත කම්හල් වියදම් උපචිත විදුලිය 2500යි 2.5යි 3.2යි right ඔය දෙකම එකතු කරලා අතෙන්ට දාන්න තියෙන්නේ කම්හල් විදුලිය 2500ක් උපචිතයි ඒක එකතු වෙනවා කම්හල් විදුලියනේ sorry කම්හල් වියදම් 2500ක් එකතු වෙනවා දැනට කම්හල් වියදම් තියෙනවා 8200ක් 8200ට 2500ක් එකතු වුනහම 10700යි පොදුකාර වියදම් ඇතුළේ ලියනවා කම්හල් වියදම් 10700යි 10.7යි විදුලිය වලට 3200ක් එකතු වෙනවා දැනට ගානේ විදුලි බලය තියෙනවා 35800ක් 3200ක් එකතු වුනහම 39000යි 39000යි යට ගැලපීම ඇතුළේ කියනවා විදුලි බලයෙන් 3න් 2ක් කම්හලට. එහෙනම් මේකෙන් 3න් 2ක් බැලුවා 26000යි. 26000 ඉන්නේ මෙන්න මෙතෙන්ට විදුලිය හා බලය නිෂ්පාදනය කරනකොට ඉතුරු වෙනවා 13000ක්. ඒක ආදායම් ප්‍රකාශනයට විදුලිය හා බලය 13යි. තව තියෙනලු කම්හල් වියදම් 48000ක්. එහෙනම් ඒකත් මේකටම එකතු කරන්න. එතකොට ඔක්කොම කම්හල් වියදම 58000 අවුලක් නැහැ. 58700යි කම්හල් සම්පූර්ණ වියදම. එතකොට හරි. වියදම් ඔක්කොම එකතු කරන්න. right වෙන ප්‍රශ්න පේන්න නැහැ. හරි එන යමු ඉස්සරහට. ඊළඟට තියෙනවා ඕකේ. ආදායම් ප්‍රකාශනයේ ඉතුරු ගැලපීම් ටිකනේ. ආදායම් ප්‍රකාශනයේ ඉතුරු ටික. ආදායම් ප්‍රකාශනයේ sorry ශේෂ පරීක්ෂණය. ප්‍රාග්ධනය 320යි වෙන්න. හිමිකම් ඇතුලේ 320යි. ඉඩම් හා ගොඩනැගිලි ටික දැම්මා අපි. ෂෙයා ටිකත් අපි අතෙන්ට දැම්මා. ගෘහ භාණ්ඩ වල දැම්මේ නැහැ. ගෘහ භාණ්ඩ දැනට 4000ක් තියෙනවා. අපිට 750ක් ආවා. එහෙනම් ඔක්කොම 4.7යි 5යි. 4.7යි 5යි. තොග ටික තියෙනවා. අමුද්‍රව්‍ය ආරම්භක තොගේ 10යි මේ. ආදාය නිෂ්පාදනය කිරීමේ උඩම 10යි. නොනිමි වැඩවල ආරම්භක තොගෙන් ආරම්භක නොනිමි 12යි. මෙන්න නිෂ්පාදනය කිරීමේ අන්තිමට. නිමි භාණ්ඩ 8යි. මෙන්න ආදායම් ප්‍රකාශන විකුණුම් පිරිව ඇතුලේ උඩම අමුද්‍රව්‍ය ගණන් 280යි මෙන්න ආරම්භක තොගයට එකතු වෙනවා නිෂ්පාදනය කිරීමේ ගෙන ඒමේ වාහන කුලිය අයිති වෙන්නේ ඒකටමයි එහෙනම් ගෙන ඒමේ කුලි අරකට එකතු කරනවා 15යි ඍජු වියදම් 11යි අන ඍජු වියදම් පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට පස්සේ 11යි කම්හල් වියදම් අපි ගත්තා පුරස්කාර නිෂ්පාදනයට අනුව පුරස්කාර තියෙනවා 3800ක් එහෙනම් පුරස්කාරය අපි දාන්නේ ඍජු වලමයි පුරස්කාරය 3.8යි 3800යි කම්හල් වියදම් ගත්තා විදුලිය ගත්තා වෙනත් ආයතන හා පරිපාලන වියදම් 60යි ආදායම් ප්‍රකාශනය වෙනත් ආයතන හා පරිපාලන වියදම් ආදායම් ප්‍රකාශනයේ විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් 25.3යි ඒකත් ආදායම් ප්‍රකාශනය විකිණීමේ හා බෙදා හැරීම 25.3යි මූල්‍ය වියදම් ඒකත් ආදායම් ප්‍රකාශනය මූල්‍ය වියදම් 8.4යි විකුණුම් 5,85,000යි ආදායම් ප්‍රකාශනයේ උඩම 5,85,000යි වෙළඳ ලැබිය යුතු දෑ 40.5යි කිසිම ගැළපීමක් නැහැ එහෙනම් කෙලින්ම මෙන්න 40.5 ලිව්වා මූල්‍ය තත්ත්වයේ වෙන කිසිම ගැළපීමක් තිබ්බේ නැහැ 40.5යි
අන වෙළඳ ගෙවිය යුතු දෑ 53යි ජංගම වගකීම් වල වෙළඳ ගෙවිය යුතු දෑ 53යි ගැනිලි 30යි කිසිම ගැළපීමක් තිබෙන්නේ නැහැ හිමිකමෙන් අඩු වෙනවා 30යි හානි කරන ලාභ හානි කරන ලාභ 120යි 1200යි මෙන්න ආදායම් ප්‍රකාශන වියදම් ඇතුලේ හානි කරන ලාභ 1.2යි මෙන්න වෙළඳ ලැබිය යුතු දෑ වලින් අඩු වෙනවා හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම අපිට කරන්න දෙයක් නැහැ ගානේ හොයලා එහෙනම් 46.5න් 3.2ක් අඩු වෙනවා ඒක හොයන්න දෙයක් නැහැ හොයලා දීලා තියෙනවා අපිට වෙන කරන්න අවශ්‍යතාවයක් නැහැ මොකද ඔය තියෙන එක කොහොමම දාන්න ගෙවිය යුතු බිල් 10000යි ඒතර ගෙවිය යුතු බිල් 10000 නම් ඒක වගකීම් ඇතුළේ ලියන්න ගෙවිය යුතු බිල් 10යි අවසානට මුදල් 47යි ජංගම වල අන්තිමට ලියන්න මුදල් 47යි අපිට හානි කරන ලාභ වල විශේෂයෙන් ගැළපීමක් මොකුත් දීලා නැහැ ඔය තියෙන ඒවා ඒ විදිහටම ලියන්න එච්චරයි වෙන කිසිම දෙයක් කරන්න එපා හරි නිෂ්පාදන විමුක්තිකරණය කරමු 305යි 305න් 9.5ක් අඩු වෙනවා එතකොට එන්නේ 295.5යි 14.8ක් එකතු වෙනවා එකතු නම් 3යි බිංදුවයි 1යි 2යි 310.3යි ප්‍රාථමික පිරිවැය 310.3යි මෙන්න පොදු කාර්ය වියදම් වල එකතුව 5යි 8යි 8යි ඊට පස්සේ 10යි 18න් 8 1යි 88.8යි 5යි අන්න ඒ ටික එකතු වුණා 5යි 1යි 9යි 9යි 3යි අන්න 399.1යි 5යි නොනිමි ටික ගලපනවා ඊට පස්සේ නොනිමි ඇතුළේ එකක් එකතු වෙනවා 400.1යි 5යි 400.1යි 5යි අන්න නිෂ්පාදන පිරිවැය 400.1යි මට එන එක වෙනසක් තියෙනවා නම් කියන්න ඊට එකතු වුණාම 408.1යි 5යි අවසන් තුගේ අඩු වෙනවා 402.1යි 5යි අඩු නම් විකුණුම් පිරිවැය මොන අඩු කරනවා 85යි 2යි 8යි 1යි දර ලාභය 182.8යි 5යි වෙනත් ආදායම් නැහැ වියදම් ටික 6යි 3යි 9යි 9යි 4යි 13යි 2යි 15න් 5යි 1යි 9යි 3යි 12යි 12යි 5යි 17යි 17යි 1යි 18යි 18යි 8යි 26න් 6 2යි 2යි 3යි 5යි 1යි 6යි 6යි 12යි 12යි 2යි 14යි 146.5යි වියදම් ටික දැන් අඩු වුණා 0.3යි 5යි 0.3යි 5යි 6යි 3යි මට එනවා ශුද්ධ ලාභය 36.3යි 5 ශුද්ධ ලාභය 36.3යි 5යි මෙන්න මාරු කළා මෙතෙන්ට 36.3යි 5 කරන්නේ වෙනසක් නැහැ නේ කොහෙවත් right 356.3යි 5යි හිමිකම් බවට පත් වෙනවා 326.3යි 5ක් අන ජංගම වගකීම් ටික මොකද ජංගම නොවන වගකීම් මේකෙත් නැහැ 0.7යි 8යි 6යි 0.5ක් එනවාකට ඊට පස්සේ එකක් එනවා 5යි ආපහු එකක් එනවා 9යි 3යි 395යි 0.5යි 5යි අපි බලමු මේ ටික මෙතන එනවා 0.3යි 7යි 37.3යි වෙළඳ ලැබිය යුතු දෑ බවට ඉතුරු වෙන්නේ මෙතන 132යි මෙතන 18යි මෙතන එනවා 10.2යි 5යි 284.2යි 5යි ජංගම නොවන වත්කම් වල 0.8යි 14යි 6යි 20න් බිංදුව 2යි 4යි 8යි 11යි 110යි ආයි බිංදුවයි එකක් එනවා 5යි 9යි 3යි 395.0යි 9ට වෙනස් වෙනවා හොඳට මතක තියාගන්න මෙන්න මේ වෙනස්කම් දෙක. ඒ තමයි ඒකකයක පිරිවැයයි ඒකකයක නිෂ්පාදන පිරිවැයයි කියන්නේ දෙකක්. ඒකකයක පිරිවැයයි ඒකකයක නිෂ්පාදන පිරිවැයයි කියන්නේ දෙකක්. එතකොට
ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයද්දී ඔයාලා හොයපු ක්‍රමේ හරි. මොකද්ද? මුළු නිෂ්පාදන පිරිවැය නිපදවූ ඒකක ගානෙන් බෙදනවා. ඒ එන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවැය. හැබැයි ඒකකයක පිරිවැය හොයද්දී නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන පොදු කාර්යයක් එකතු කරලා තමයි බෙදන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැයට මෙන්න මේ ආදායම් ප්‍රකාශනයේ වියදම් ඇතුලේ දාන ටිකක් එකතු වෙන්න ඕන. හරි ආදායම් ප්‍රකාශනයේ වියදම් ඇතුලේ දාන නිෂ්පාදන නොවන පොදු කාර්යනේ. එහෙනම් නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන පොදු කාර්යات එකතු කරලා තමයි නිපද වූ ඒකක ගානෙන් බෙදන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයද්දී. එතකොට ඔයාලට ආව නිෂ්පාදන පිරිවැය 5,80,000යි. ඒ නිෂ්පාදන පිරිවැය ඒකට නිෂ්පාදන නොවන පොදු කාර්ය වෙච්ච 90,000 එකතු වුණාම 5,98,000යි. අන්න 5,98,000 තමයි පුතේ බෙදන්නේ 10,000. ඊළඟට ඒකෙම දෙවෙනි කොටස අහන්නේ ඒකකයක විකුණුම් මිල ගණනය කරන්න කියලා. ඒකකයක විකුණුම් මිල ගණනය කරද්දී අර උඩින් කියන 140 ප්‍රතිශතය ගලපන්නේ ඔය ඒකක පිරිවැය කියන උත්තරේට. නැතුව ඔයාලා හදපු 50.8ට නෙමෙයි 59.8ට තමයි 140ක් බලන්නේ. 50.8ට නෙමෙයි. හරි. මොකද ගානේ කියන්නේ ඒකකයක පිරිවැයෙන්. අපිට ඒකකයක පිරිවැය හොයද්දී නිෂ්පාදන පිරිවැයට අමතරව ඒක ඇතුලේ නිෂ්පාදන නොවන පොදු කාර්යයක් අයිති විය යුතුයි. හරිද? ඊට පස්සේ වෙළඳ ගිණුම හදන්නලු. එහෙනම් ඔයාලා හොයාගන්න ඔය ඒකක මිල විකුණපු 9000න් ගුණ කරලා විකුණුම් විදියට දාන්න. 9000න් ගුණ කරලා විකුණුම් විදියට දාන්න. ඊට පස්සේ ආරම්භක තොගයක් නෑ මේ ව්‍යාපාරේ විකුණුම් පිරිවැය ඇතුලේ නිෂ්පාදන පිරිවැය හොයාගන්න. අවසන් තොගය අඩු කරලා විකුණුම් පිරිවැය වල දලලාභය හදාගන්න. එච්චරයි කරන්න ඕනේ. ඒක අලුතෙන් කරන්න ඕනේ යමක් ඔයාලා. හරි. අභ්‍යාස අංක 13 වේගෙන් යනවා ගැලපීම් ටික හොඳ. අවසන් තොග දීලා දෙන අවසන් අමුද්‍රව්‍ය තොගය 23.9යි. මෙන්න 23.9 නිෂ්පාදනය ගිණුමේ. ඊළඟට අර ඉන්ධන දීලා දෙනවා කම්හලේ නිමි භාණ්ඩයි. නිමි භාණ්ඩ කොටස් දෙකයි. අලවිසලේ සහ කම්හලේ. කම්හලේ නිමි භාණ්ඩ නම් නිෂ්පාදන ගිණුමේ අන්තිමට එකතු කළා මුල නිමි අඩු කළා අග නිමි කම්හලේවා. එහෙනම් අග නිමිනේ මේ දීලා තියෙන්නේ අග නිමි කම්හලේ 18350යි කියන්නේ 18.3යි 5යි අඩු වෙනවා වරහන්. ඊළඟට වෙළඳසැලේ නිමි භාණ්ඩ තොගය අපි ආදායම් ප්‍රකාශනයට දානවා 35.7යි 35.7යි. දැන් මොකද වෙන්නේ? ওই ටික නොනිමි ගැන අපිට කොහෙවත් කියලා නැත්තම් අපි ওই ටික විතරයි ගලපන්නේ. ඔන්න ඔය දෙකම එකතු කරලා අපි දානවා මූල්‍ය තත්ත්වය. කීයද? 23900යි 35700යි කියලා කියන්නේ 24600යි 59600යි 69600යි 77950යිනේ 77950යි මට එන්නේ එහෙම උත්තරයක් 77950යි 77.9.5යි 77.9.5යි තොගේ විදියට මට එන්නේ 77.9.5යි. ඊළඟට ඉන්ධන මේ ගැලපීම කියලා තියෙනෝනේ මුල ඉන්ධන වලට ගත්ත ඉන්ධන එකතු කරලා ඉන්ධන අඩු ටික මේ අවසන් ඉන්ධන ටික අඩු කරන්න. අවසන් ඉන්ධන ටික එනවා අපිට මෙන්න මෙතෙන්ටනේ. ඉතිරි ඉන්ධන මතකයිනේ මම කිව්වා ඉතිරි ඉන්ධන කීයක් තියද 4600යි. ඉතිරි ඉන්ධන 4600යි 4600යි. දැන් අර ක්‍රමයට යමු. මුල ඉන්ධන වලට ඉන්ධන ගැනුම් එකතු කරමු. මුල ඉන්ධන තියෙනවා ගාන 36500ක් 36500ක්. ඉන්ධන ගැනුම් අපි බලමු කීයද කියලා. ඉන්ධන ගැනුම් 36500යි. ඉන්ධන ගැනුම් නෑ නේද? තියෙනවා sorry. ඉන්ධන ගැනුම් 36500යි. ආරම්භක ඉන්ධන 8550යි. 8550ට 36500 එකතු වෙනවා. එතකොට 45050ක් වෙනවා. ඉතුරු වෙනවා ඉන්ධන 4600ක. ඒ ටික අඩු වෙනවා. උත්තරය 5යි 4යි 0යි 4යි 40450යි ඉන්ධන වියදම. අන්න ඉන්ධන අයිති වෙන නිෂ්පාදන ගිණුමට පොදු කාර්ය ඇතුළේ දාන්න. ඉන්ධන 40450යි 46.9
4.5 46.4.5 සියලු භාණ්ඩ සමාන වියදමක් දරා කම්හලේදී අසුරා අලවිහලට මාරු කෙරේ. එහෙනම් ඇසුරුම් කරන්නේ කම්හලේ නම් අපිට පුතේ සිද්ධ වෙනවා ඇසුරුම් වියදමත් කම්හලේ පොදු කාර්යවලට දාන්න. right ඇසුරුම් වියදම අපි යමු හොයාගෙන ඇසුරුම් වියදම විතර ගාණ දීලා තියෙනවා. ඇසුරුම් වියදම කොහොමද තියෙන්නේ? alright ඇසුරුම් වියදම තියෙනවා 9200ක්. අන්න ඒක පොදු කාර්ය ඇතුළේ දැම්මා. ඇසුරුම් වියදම් 9200. මේ වෙලාවේ අපිට ගන්න කියලා තියෙන ගාන. නෑ ඇසුරුම් වියදම අපි පොදු කාර්ය වලට දානවා. ඊළඟට ඉඩම් ගොඩනැගිලි හැර ඉතුරු ස්ථාවර වත්කම් 10% ක්ෂය කරයි. මෝටර රථ ක්ෂය වීම වලින් 30%ක් කම්හලට අදාළ වේ. එහෙනම් අපි වත්කම් ටික ලියාගෙන යමු. වත්කම් ඇතුලේ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ මෝටර රථ. හරි. පිරිවැය ටික දාගෙන යමු. ඉඩම් 250යි. මෙන්න ඉඩම් වල 250යි. යන්ත්‍රෝපකරණ 160යි. මෙන්න යන්ත්‍රෝපකරණ 160යි. මෝටර රථ 92යි. මෙන්න මෝටර රථ. ලීබඩු 85යි. මෙන්න ලීබඩු. alright. ඉඩම් වලට නෑලු මෙන්න ඉඩම් 250යි හිම්මම. මෝටර රථ වලට 110යි කියන්නේ 9.2යිනේ. 9.2 ඒ ෂය වලින් අපිට ගාණ කියනවා. කීයද? 130ක්. 9.2 න් 130ක් කියලා කියන්නේ කීයක්ද? 9200න් 130ක්. 2760යි. 2760යි කියන්නේ 2.76යි. ඒක නිෂ්පාදනය කියන මට්ටුව. එහෙනම් මෝටර රථ ෂය 2760යි 2.76යි. එහෙනම් මේ 9200 මුළු ෂය වලින් 2760ක් අඩු කරා. එතන එනවා 5440ක්. 5440ක් නේ. 5440ක්. sorry 6000. alright sorry 6440ක්. අන්න 6440 කොහෙටද යන්නේ? ආදායම් ප්‍රකාශනයේ මෝටර රථ ෂය 6440ක් 6.4යි 4යි. මේකින් යන්නේ මම කිව්වා. ඊළඟට අනිත් දේවල් ගැන විශේෂයෙන් කියලා නැහැ. එහෙනම් යන්ත්‍රෝපකරණ මෙතන තියෙනවා 160ක්. 160ට 110ක් කියන්නේ 16000යි. මෙන්න යන්ත්‍රශය පොදු කාර්යවල යන්ත්‍රශය. ඊළඟට ලීබඩු වල විශේෂයෙන් කියලා නැහැ. ලීබඩු කියන්නේ ගෘහ භාණ්ඩ තියෙනවා 85ක්. 85යි කියන්නේ ඒක අයිති වෙන්නේ ආදායම් ප්‍රකාශනයේට ලීබඩු ෂය 8.5යි. දැන් මේ ටික අතෙන්ට දාගෙන යන්න තියෙන්නේ. නේ? මෝටර රථවල දැනට ෂය වෙන් කිරීම ගාණ දීලා තියෙනවා මෝටර රථවල 18400ක්. අපිට ආවා අලුතෙන් 9200ක් නේ. 9200යි 18400යි කියලා කියන්නේ 27600යි. 27600යි යන්ත්‍ර sorry මෝටර රථ නේ. මෝටර රථ ඊළඟට යන්ත්‍ර ගත්තොත් යන්ත්‍ර වල අපිට ආව මේ වෙලාවේ 16000ක්. ගානේ තියෙනවා 32000ක්. එතකොට 48යි. 48යි. ගෘහ භාණ්ඩ 8500ක් ආවා. ඒතර ගෘහ භාණ්ඩ වල එනවා 34000. ගෘහ භාණ්ඩ 34000. alright. ඊළඟ එක. වියදම් පහත පරිදි විභාජනය කළ යුතුය. වේතන නිෂ්පාදන වේතන 12000යි. නිෂ්පාදන වේතන 12000යි. වේතන එනම් පොදු කාර්යවල වේතන 12000යි. නිෂ්පාදන වේතන. ඊළඟට ආයතන හා පරිපාලනය විකිණීමේ හා බෙදා හැරීමේ කියලා වේතන දෙකක් තියෙනවා. දෙකම එකතුව 30යි. මම මේ දෙකම එකතු කරලා මෙතෙන්ට දානවා 30යි. වෙන වෙනම දැම්මත් කමක් නැහැ. එකතු කරලා දැම්මත් කමක් නැහැ. වේතන. ඊළඟට විදුලියෙන් 70%කුයි 130%කුයි වෙන වෙනම ගන්නලු. විදුලිය වලට වෙන ගැළපීමක් නැහැ. එහෙනම් කෙලින්ම විදුලිය වලට ගියා. විදුලිය තියෙනවා 14700ක්. විදුලිය 14700යි. 14700න් 160යි 140යි. 160ක් බලමු. නෑ sorry 170යි. 170යි. 0යි 9යි 4ක් එනවා. දෙකෙන් දෙක 3ක් එනවා. 10යි. 10290ක් එනවා. 10290 නිෂ්පාදන ගිණුමට. නිෂ්පාදන ගිණුම දැම්ම විදුලිය 10290යි 10.29යි. ඉතුරු ටික කියලා කියන්නේ 4410. ඒක ආදායම් ප්‍රකාශනයේ විදුලිය.
4410 ආදායම් ප්‍රකාශනයේ විදුලිය 4410. වරිපණම් හා රක්ෂණ වලට කලින් යට ගැලපීමක් තියෙනවා. උපචිත වරිපණම් 600යි. එහෙනම් ජංගම වගකීම් වල උපචිත වරිපණම් 600යි 0.6යි. ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු 8යි. ජංගම වත්කම් වල ඉදිරියට ගෙවූ රක්ෂණය 0.8යි. උපචිත එකතු වෙනවා. ඉදිරියට ගෙවූ ඒවා අඩු වෙනවා. එහෙනම් වරිපණම් හා රක්ෂණ වලින් 13900ට 6000ක් එකතු වෙනවා. 14500යි. 800ක් එකතු වෙනවා. 13700 යන 13700ක වියදමක් වෙනවා. 13700 වියදමෙන් 160ක් බැලුවා. 160යි කියලා කියන්නේ බිඳුවයි 2යි 4ක් ඉතුරුයි 22න් 2 2ක් ඉතුරුයි 8යි 8220ක් නිෂ්පාදන ගිණුමට දැම්මා. නිෂ්පාදන ගිණුමේ දානවා වරිපණම් හා රක්ෂණ 8220යි. ඉතුරු ටික විදියට එන්නේ 5480 ආදායම් ප්‍රකාශනය. වරිපණම් හා රක්ෂණ 5480යි. 5480යි. right ඒක හරි. අවසාන ගැලපීම 900ක පිරිවැය වූ අමුද්‍රව්‍ය තොගයක් විනාශ වී ඇත. අමුද්‍රව්‍ය හානි වෙලා නම් නිෂ්පාදන ගිණුමෙන් අඩු වෙනවා. හානි වූ අමුද්‍රව්‍ය කියලා හානි වූ අමුද්‍රව්‍ය 0.9යි. 0.9යි. එයාට කියනවා 170ක වන්දියක් ලබා දෙනවලු. 900ට 170ක් කියලා කියන්නේ 6000 නෑ 9870ක් 5600යිද නෑ 6400යි නේ කීයද 6300යි නේ sorry 6300යි 6300යි ලැබිය යුතු රක්ෂණය ලැබිය යුතු රක්ෂණ වන්දිය 6300 6.3යි sorry 630යි 630යි 0.6යි 3යි ඉතුරුයි එතකොට 900න් 270ක් අන්න වෙනත් වියදම් වලට එන්නේ මොකද අමුද්‍රව්‍ය හානි පාඩු අමුද්‍රව්‍ය තොග හානි පාඩුව 0.2යි 7යි 0.2යි 7යි කියන්නේ 270යි පාඩුව මම කිව්වා උදා මතකයිද මොකද අමුද්‍රව්‍ය හානි වෙලා නම් නිෂ්පාදන ගිණුමෙන් අඩු වුණාට ඒකේ පාඩුව අපි දාන්නේ ආදායම් ප්‍රකාශනයේ අපි නිෂ්පාදන ගිණුමට දාන්නේ හානි වෙච්ච පිරිවැය විතරයි අනිත් සියල්ලම දාන්නේ ආදායම් ප්‍රකාශනය කියලා මම එදා කිව්වා. හරි. වෙළඳ ලැබිය යුතු 30000යි මේ. වෙළඳ ලැබිය යුතු 30යි. අපි බලමු ගැලපීමක් 32 කියලා ඉස්සරහට. අමුද්‍රව්‍ය ගැනුම් 142.4යි. අමුද්‍රව්‍ය ගැනුම් 142.4යි. නිමි භාණ්ඩ අරන් තියෙනවා 64.8ක් මෙන්න එකතු වෙනවා. නිමි භාණ්ඩ ගැනුම් 64.8යි. 64.8ක් එකතු වෙනවා. ඉන්ධන එක අපි ගත්තා. අන ආරම්භක තොග තියෙනවා. ආරම්භක අමුද්‍රව්‍ය තොගය 28යි. ආරම්භක අමුද්‍රව්‍ය තොගය 28යි. ආරම්භක නිමි භාණ්ඩ කම්හලේ 8.6යි වෙන අන්තිමට 8600යි එකතු වෙනවා 8.6යි. නිමි භාණ්ඩ අලවිහලේ 21.3යි වෙන ආරම්භක තොගය 21.3යි. නොනිමි ආරම්භක තොගයක් තියෙනවා 16.35ක ආරම්භක නොනිමි විතරයි තියෙන්නේ අවසන් නොනිමි නැහැ. ආරම්භක නොනිමි විතරයි අවසන් නොනිමි නැහැ. ඉන්ධන එක අපි ගත්තා. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රය ටික ගත්තා. හානි කරන ලාභ 1500යි එක වියදම් ඇතුලේ. කෙලිම වියදම හොයලා තියෙන්නේ. හානි කරන ලාභ 1500 අපිට හොයන්න දෙයක් නැහැ වියදම් ඇතුලේ. දුන් වට්ටම් වියදම් ඇතුලේ 600යි. දුන් වට්ටම් 600යි වියදම් ඇතුලේ. ඍජු ඇටු ප්‍රාථමික පිරිවැය ඇතුලේ. ඍජු ඇටු ප්‍රාථමික පිරිවැය ඇතුලේ 76.2යි. 76.2යි. පුරස්කාර ඒකත් ඍජු වියදම් ඇතුලේ. පුරස්කාර ඒකත් ඍජු වියදම මම මේව කටපාඩම් කෙරෙව්වා. පුරස්කාර කියන්නේ ඍජු වියදම. වේතන එක අපි ගත්තා හොඳේ. මේ වේතන ටික තමයි මේ වෙන්වෙන්ව බෙදලා තිබ්බේ. අපි ගැලපීම ඇතුලේ කළේ වේතන ටික. විදුලිය අපි කළා වරිපණම් ආරක්ෂණ කළා. ප්‍රචාරණය 6000යි වියදම් ඇතුලේ. ආදායම් ප්‍රකාශනය 6යි. විකුණුම් කොමිසයට ආදායම් ප්‍රකාශනය ඇතුලේ විකුණුම් කොමිස් 2.5යි. 2.5යි. ණය පොලි පුතේ ණය පොලිය ගලපන්න කලින් අපි බැංකු ණය කියන වගකීම ගලපලිමු. 112 බැංකු ණය 112 බැංකු ණය 50000යි. මෙන්න ජංගම නෝන වගකීම වල දැම්මා 112ක් කියන තැනවා 6000. අන්න වියදම ණය පොලිය 6000යි. ණය පොලිය 6000යි.
දැන් ගානේ 3000ක් තියෙනවා ගෙවල. එහෙනම් උපචිත ණය පොලියක් 3000යි. උපචිත ණය පොලි 3000යි. උපචිත ණය පොලි 3000යි. හර පැත්තේ තව තියෙන ආපසු යොම් 10200යි. මෙන්න විකුණුම් වලින් අඩු වෙනවා. අඩු කළ ආපසු යොම් 10.2යි වරහන්. 10.2 වරහන්. විකරණ ගාස්තු පරිපාලන වියදම් ආදායම් ප්‍රකාශනයේ විකරණ ගාස්තු 7200යි. ගැණිලි තියෙනවා 9200ක්. මෙන්න ගැණිලි විදියට අඩු වෙනවා හිමිකම්ෙන් 9200ක්. ඊළඟට ඇසුරුම් වියදම 9200 sorry 8000යි නේ. ගැණිලි 8000යි. ගැණිලි 8000යි. ගැණිලි 8000යි. ඇසුරුම් වියදම 9200යි. අපි ඒක දැම්මා. මුදල් 54900යි. ජංගමවත්කම් වල අන්තිමට මුදල් 54900යි. 54900යි. දැන් බැර පැත්තට එනවා ශේෂ පිරික්සුමේ. ප්‍රාග්ධනය 471900යි. මෙන්න ප්‍රාග්ධනය 471900යි. විකුණුම් 562යි. මෙන්න ආදායම් ප්‍රකාශනයේ උඩම විකුණුම් 562යි. ආපසු යවුම් අමුද්‍රව්‍ය ආපසු යවුම් අදාළ වෙන්නේ නිෂ්පාදන ගිණුමට. අමුද්‍රව්‍ය ආපසු යවුම් නිෂ්පාදන ගිණුමෙන් අඩු වෙනවා 6යි. වරහන්. ණය හිමියෝ 28200යි. ජංගම වගකීම් වල අන්තිමට 28200යි. ජංගම වගකීම් වල මුලින්ම උඩින්ම බැංකු ණය අපි ගත්ත ෂෙයා ටික අපි දැම්මා. හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම 2500යි. අන් ණයගතියකින් අඩු වෙනවා 2500යි. අපිට ගැළපීම් කරන්න දෙයක් නැහැ. තියෙන ඉලක්කම දාන්න විතරයි තියෙන්නේ. කලින් විදියමයි. අපි අලුතෙන් කරන්න ඕනේ නැහැ. ලද වට්ටම් සහ ලද කොමිස් කියන්නේ වෙනත් ආදායම්. එහෙනම් වෙනත් ආදායම් ඇදලා දැම්මා. ලද වට්ටම් 4600යි. ලද කොමිස් 2300යි. හරි. තුලණය කරන්න තියෙන්නේ. මේකෙන් කරනවා මම කිව්වනේ. උතර මෙතන 142.4යි නේද තොග ආරම්භ නමුද්‍රව්‍ය තොග ගණන්. ඔව්. රයිට් එකතු වෙනවා. 0.4යි බිංදුවයි 7යි 170.4යි අඩු වෙනවා. 0.8ක් කියන්නේ 6යි. 6යි. එහෙට එකක් එනවා එකතු ඇතුලෙන්. එහෙනම් 10ක් අඩු වෙනවා. එතකොට මෙතන 9යි එන්නේ. එතන 6ක් තියෙන්නේ. 6න් 3ක් ගියත් එතන 3යි. 139.3ක් එනවා. 139.6ක් එනවා. ද්‍රව්‍ය 2500 1500 එකතු මම දැනුත් කිව්වනේ ගැළපීම් මොකුත් කරන්න යන්න එපා. තියෙන ඉලක්කම මේ විදිහට ලියන්න. කියපු එක තේරුම් ගන්න. එච්චරයි. සිංහලනේ සිංහල තියෙන්නේ. හරි. සිංහලෙන් කිව්වහම තියෙන එක විතරක් ලියන්නේ කියලා ආපහු ප්‍රශ්න අහනවා. ඒක විතරක් කරන්න ගැළපීම් වලට එකතු වෙන්නේ නැත්තේ ඇයි? ගැළපීම කරලා තියෙන්නේ. කරපු ඉලක්කම ඔය තියෙන්නේ. කරපු ඉලක්කම නම් තියෙන්නේ අපි ආපහු මොකුත් කරන්න ඕනේ නැහැ. අපිට ඉඩ හැරීම කියලා දීලම තියෙනවා. ඒතකොට ඒ තියෙන ඉඩ හැරීම. අපි ඉඩ හැරීම කරන්න ඕනේ නැහැ. හානි කරන ලාභ කියලා තියෙන වියදම. අපි වියදම් හොයන්න ඕනේ නැහැ. හිතට දාන්න විතරයි තියෙන්නේ. හරි. ඒතකොට ප්‍රාථමික පිරිවැය බවට මට එනවා 225.8 ප්‍රාථමික පිරිවැය. මොන පොදු කාර්ය ටික එකතු කරනවා. පොදු කාර්ය ඇතුලේ 5යි 6යි 11යි 11යි 9යි 20යි 20යි 2යි 22න් 2 දෙකක් එනවා. 6යි 2යි 8යි 10යි 12යි 19න් 9 1යි 10යි 18යි 20යි 28න් 8 2යි 4යි 2යි 6යි 6යි 7යි 8යි 9යි 98.9යි 2යි 2යි 7යි 4යි 2යි 3යි 3224.7යි 2ක් 3024.7යි 2ක් එනවා. අන්න අවසන් නොනිමි නෑ. එහෙනම් මේ 16.3ම එකතු වෙනවා. 3යි 5ම 7යි 0යි 1යි 4යි 3යි අන්න නිෂ්පාදන පිරිවැය 341.07යි. හැබැයි ඒකට ගැළපීමක් තියෙනවා දැන් අන්තිමට අපිට. ඒ ගැළපීම තමයි 9.7යි නේ. 9.75ක් අඩු වෙනවා. 9.75ක් අඩු වෙනවා. 9.75ක් අඩු වෙනකොට 0.7න් 0.5ක් කියන්නේ 2යි 3යි 1යි 3යි 3යි 331.3යි 2ක් එනවා. අර වෙළඳ සැලට මාරු කළ තොගයේ පිරිවැය 301.3යි 2ක් 331.3යි 2ක් වැරදි නම් කියන්න 331.3යි 2ක් මෙතෙන්ට මාරු වුණා 1යි 4යි 7යි 1යි 4යි අඩු වෙනවා මෙතනින් 2යි 3යි 2යි
8යි 3යි 38.0 නෑ 382.3යි දෙකක් වෙනවා විකුණුම් පිරිවැය. දැන් බලමු මෙතෙන්ට ගිහිල්ලා 0.8යි 1යි 5යි 5යි. මෙතනින් අඩු වුණා. වැරදි නම් කොහේ හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. 0.8යි මෙතන එකක් එන්නේ 9යි 6යි 1යි. දරලාභ වෙනවා මට 169.48ක්. වෙනත් ආදායම් විදිහට එනවා 6.9ක් එකතු වෙනවා 0.8යි 3යි 6යි 7යි 1යි 176.3යි 8යි. මෙන්න වියදම් ටික එකතු කරනවා. වියදම් වල 1යි 8යි 9යි 9යි 7යි 16න් 6 1යි 10යි 14යි 18යි 20යි 25යි 30යි 36යි 38න් 8 3යි 9යි 8යි 17යි 17යි 4යි 21යි 21යි 5යි 26යි 1යි 27යි 27යි 7යි 34යි 40යි 48න් 8 4යි 7යි 78.8යි 6ක් එනවා මට වියදම් වල එකතුව. වැඩි නම් කියන්න 2යි 5යි 7යි එතනන්නේ 9යි. මට එනවා ශුද්ධ ලාභය 97.52. ශුද්ධ ලාභය 97.52. මෙතෙන්ට එනවා 2යි 4යි 9යි 6යි 5යි. හිමිකම් බවට පත් වෙනවා 561.42යි. ජංගම වගකීම් ටික එකතු කරමු. 0.8යි 1යි 3යි ජංගම වගකීම් 31.8යි. ටික එකතු කරා මෙතෙන්ට එමු 0.2ක් එනවා 2ක් එනවා 1ක් මෙහෙට එනවා. 1යි 3යි 9යි 14න් 4 1යි 643.2ක් එනවා මට අන්තිම උත්තරේ බලමු මේකටත් ඇවිල්ලා 0.4යි ඊපස්සේ මෙහෙට එකක් ආවා මේක 4යි මෙහෙට එකක් එනවා මෙතන එකක් ආවම 6යි අපම් මෙතන 112යි මෙතන 51යි ඒතර 0.4යි 7යි 17න් 7 1යි 4යි 477.4යි 0.8යි 8යිනේ මෙතන තව එකක් තියෙනවා සෝරි වෙනද ලැබිය යුතු දැන් ඕන 0.5යි 27.5යි කොහේ ගැටලුවක් තියෙද? ගාන බැලන්ස් වෙන්නේ ශුද්ධ ලාභය 98.08ක් වුණා වෙනස් වුණා සියල්ලම බැලන්ස් වෙනවා 643.78ට